Tembowan, bringing you new light into different problems in Sri Lanka and around the world. This is Charana TV's Seethala Eethala. නුවණැසින් සැරිසරන චරණ TV නරඹන ඔබට ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ ගැටලු පිළිබඳව අලුත් මානයකින් කතා කරන යුගයේ වැඩසටහන සීතල ඊතල. අපි බලමු අද කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා සීතල ඊතල වැඩසටහනේ ඔබට කතා කරන්නට. These are the speakers for tonight's episode. Today's topic that these speakers will be speaking about is something quite different. It's general, but it's not as general as you think. You'll figure it out when you hear them speak. Past Ceylon meets present Sri Lanka. How the past and the present can be related, can be combined to make a better future for Sri Lanka in different paradigms. Hiranne? අතීතය එහෙම නැත්නම් ඉතිහාසය කියන්නේ අතීතයත් වර්තමානයත් අතර සංවාදයක්. අපි බලමු අද මේ මාතෘකාව. එහෙමත් නැත්නම් අතීත ලංකාව සහ වර්තමාන ශ්‍රී ලංකාව අතර තියෙන සබදියාව මොන විදිහටද සීතලීතල අපේ කණ්ඩායමේ අය කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. සෙන්ඩ්‍රෝ. ඔව් හිරන්න. ඉතින් මේ කතිකාවත ආරම්භ කරන්න අපිට ඉස්සලාම් ලෑස්ති වෙලා ඉන්න අපේ පළවෙනි කතිකයා ශිරන්ති සෙනනායක මේ ඔබටයි ආරාධනය. අපේ මුතුන් මිත්තන් අපිට වැඩිය දියුණුද? මෙන්න මේ ප්‍රශ්නය අපි හැමෝම යම් කිසි වෙලාවක අපේ ජීවිතය තුළ අහලා තියෙන ප්‍රශ්නයක්. හැම පරම්පරාවම මේක අහනවා අපේ පරම්පරාව අපේ මුතුන් මිත්තන්ට වැඩිය මානව දියුණුව අතින් අඩුද නැත්නම් ඉස්සරහට ගිහිලා නැද්ද කියලා. නමුත් මං හිතන්නේ පැරණි සෙලෝනය වත්මන් ශ්‍රී ලංකාව හමුවේ කියන මාතෘකාව ගැන කතා කරනකොට මෙන්න මේ ප්‍රශ්නයට උත්තර දෙන එක හරි අමාරුයි. මොකද මං හිතන්නේ මානව දියුණුව කියන ඒ සංකල්පේ නිර්වචනය what really is human development කියන දේ ගත්තොත් the foundationary principles of human development actually changes from generation to generation. මොකද අපි දන්න දෙයක් තමයි අපේ මුතුන් මිත්තන්ගේ මානව දියුණුව කියන සංකල්පේ නිර්වචනය අපේ නිර්වචනයට වැඩිය ගොඩක් හාත්පසින්ම වෙනස්. මම මේ දේ කියන්න හේතුව තමයි මගේ මතය තමයි පැරණි පරම්පරාවේ මානව දියුණුව කියන සංකල්පය ඇත්තටම පදනම් වුණේ ආධ්‍යාත්මික දියුණුව මත. ආධ්‍යාත්මික දියුණුව හරහා පුද්ගල දියුණුව ලබා ගැනීම. නමුත් වත්මනෙහි ධනවාදී සංකල්ප නිසා අපිට පේන දෙයක් තමයි භෞතික දියුණුව අපිට ගොඩක් වැදගත්. මානව මේ පුද්ගලයාගේ දියුණුව ළඟා කර ගැනීමට. නමුත් මේ in my opinion when we actually look at the past Ceylonis or perhaps the foundation or perhaps the past Sri Lankans, what we see is that there are two main characteristics that actually separates them from us. And that first characteristic is this concept of Tirasara Sangvardhana, sustainable development. Then Brundtland Commission sustainable development නැත්නම් තිරසාර සංවර්ධන නිර්වචනය කරනවා අනාගත පරම්පරාවට සම්පත් ආරක්ෂා කරලා වත්මන් පරම්පරාවේ නැත්නම් වත්මන් ජනගහනයේ අවශ්‍යතා සපුරා ගැනීම. අතට මේ දෙයින් අපිට පේන දෙයක් තමයි සම්පත් කළමනාකරණය පරිසරය ආරක්ෂා කරලා වත්මන් සමාජයේ නැත්නම් වත්මන් ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම තමයි තිරසාර සංවර්ධනය කියන්නේ. අපි දන්න දෙයක් තමයි ලෝකයට එක්සත් ජාතීන්ගේ සංවිධානය තිරසාර සංවර්ධන ඉලක්ක 17 හඳුන්වලා දුන්නේ 2015. නමුත් අපි පැරණි හෙළයා පැරණි ලාංකිකයා දිහා බැලුවොත් දෛනික ජීවිතයේ මේ තිරසාර සංවර්ධනය කියන සංකල්පය තිබ්බා. Sustainable development was a daily thing for our past Sri Lankans. It wasn't really something of a concept that was introduced, right? They had it in their day-to-day life. The best example I can give you is අපේ වාරි මාර්ග පද්ධතිය ගත්තොත් වැවක් හදනවා නම් නැත්නම් ජලාශයක් හදනවා නම් ඒ ජලාශය හදන බිමේ තියෙන ස්ලෝප් එක වෙනස් නොකර තමයි යම්කිසි ජලාශයක් හදන්නේ. They don't actually destroy the environment or change the gradient in order to actually create
that particular waterway. So that's an example of how they actually lived in unison with the environment itself, right? And මේ විදිහට තිරසාර සංවර්ධනයේ දෛනිකව තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න ප්‍රධානම හේතුව තමයි මට පේන විදිහට අපගේ පැරණන්ගේ අවශ්‍යතා අපිට වැඩිය ගොඩාක් සීමා වුණා, සීමිත වුණා. දැන් වත්මන් ආර්ථිකයේ නිර්වචනය තමයි සීමිත සම්පත් වලින් අසීමිත ආශාවන් සපුරා ගැනීම. ඒතකොට අපි අහන්න ඕන ප්‍රශ්නය තමයි අපේ අවශ්‍යතාවන් ඇත්තටම අසීමිත වෙන්න ඕනේද? ඇයි අපිට අපේ අවශ්‍යතාවන් සීමා කරගන්න බැරි? අනාගත පරම්පරාවටත් සම්පත් ආරක්ෂා කරලා අපේ අවශ්‍යතාවන් සපුරා ගන්න. ඒ වගේම දෙවෙනි කාරණය ගත්තොත් අපේ මුතුන් මිත්තන් අපිට වැඩිය හෝ අපිට සාපේක්ෂව යම් මට්ටමකට ඉස්සරහා හිටිය කාරණාව තමයි ආයුර්වේද ඖෂධ විද්‍යාව, ආයුර්වේදික් මෙඩිසින්. Why I say that is මේ ආයුර්වේද ඖෂධ විද්‍යාවේ විශේෂත්වයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය තියෙනවා minimum intervention principle කියලා. අවම මැදිහත් වීමේ ප්‍රතිපත්තිය. දැන් උදාහරණයක් තමයි වෙද මහත්තයෙක් නැත්නම් වෙද හාමිනේ කෙනෙක් ගාවට ගියොත් හැම වෙලාවම නාඩි බලලා ඉස්සෙල්ලාම නාඩිය බලලා තමයි කියන්නේ මොකක් හරි ලෙඩක් නැත්නම් මොකක් හරි ඇඟේ අමාරුවක් තියෙනවද කියලා. කවදාවත් මැදිහත් වීම ශරීරයට මැදිහත් වීම ඉන්ටර්වෙන්ෂන් ප්‍රින්සිපල් එකකින් නෙවෙයි ඖෂධ ලබා දෙන්නේ. නමුත් අපිට පේන දෙයක් තමයි මේ ආයුර්වේද විද්‍යාව වත්මන් සමාජයෙන් ඇත්තටම ගිලිහිලා යනවා. මේකට ප්‍රධානම හේතුව තමයි commercialization of ආයුර්වේද medicine. ඒක ඇත්තටම මේ commercialize වෙලා තියෙනවා. නැත්නම් අපි සාමාන්‍ය දෛනික කතා කරනකොට business එකක් වගේ වෙලා තියෙන ආයුර්වේද ඖෂධ විද්‍යාව. ඉස්සර වෙද මහතුරු වෙද හාමිනේලා නොමිලේ තමයි ආයුර්වේද ඖෂධය ලබා දුන්නේ. හැම වෙලාවම නාඩි බැලුවේ නොමිලේ. කවදාවත් රුපියලක්වත් ගත්තේ නැහැ. නමුත් it has actually become more or less an industry rather than perhaps a heritage factor itself. ඒ හින්දා මම විශ්වාස කරන දේ තමයි පැරණි සෙලෝනේ වත්මන් ශ්‍රී ලංකාවට වඩා දියුණුද ඒ දියුණුයි කියලා කියන්න අපිට ඇත්තටම අමාරුයි. නමුත් මොකද උදාහරණයක් විදිහට ගත්තොත් දැන් වත්මනේහි අපේ life expectancy එක වැඩි, we see that our per capita income is higher. නමුත් අපේ මුතුන් මිත්තන් අපිට ලබා දුන්න දායාදේ ආරක්ෂා කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ රටට දැයට අපි අපේ වගකීම ඉටු කරනවා. ස්තුතියි. බොහොම ස්තුතියි චිරන්ති. බොහොම අපූර්ව කතාවකට සෙන්ඩ්‍රෝ චිරන්ති අපිව අරගෙන ආවිලා කතාව නවත්තනවා. ආයුර්වේද විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ අතීතය. ඇත්තටම මේක ගැන වැඩිදුරටත් කතා කරන්න ඕනේ. මොකද අපිට මතකයි පහුගිය කාලය තුලදී අපි COVID-19ත් එක්ක පීඩාවට ලක් වෙලා හිටපු කාලය තුල ශ්‍රී ලංකාවේ COVID වසංගතය පැතිරෙන එක අඩු කරගන්නත් විශේෂයෙන්ම ආයුර්වේද විද්‍යාව එහෙම නැත්නම් අපි දන්න අත්වේදකම, හෙළවෙදකම අපිට ගොඩක් ඉවහල් වුණා. සෙන්ඩ්‍රෝ මං හිතන්නේ ඒකට ඔයත් එකඟ වෙයි. ඒ විතරක් නෙවෙයි. ඇය අතින් කියවෙනවා. අපේ සීමාවන් ඉක්මවා යන්න දෙන්නේ නැතුව සීමිත අවශ්‍යතාවන් සපුරාගෙන අනාගතය වෙනුවෙන් දේවල් රැස් කරගෙන දේවල් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න පුළුවන් නම් අතීත ශ්‍රී ලංකාව තුළ අපි ඇති කරගත්ත දේවල්, අපි ගොඩනගාගත්ත දේවල් අනාගතයට අපිට දායාද කරන්න පුළුවන් කියලා. සෙන්ඩ්‍රෝ. Thank you, Hiranya. And another point that she very explicitly mentioned was the 17 SDG goals and how in the past people lived in a sustainable way. And in the present, it's a little controversial there, right? Because we see how the resources are being used. She mentioned a lot of examples for these things. But now, today we will discuss, in the discussion round, Chiranti will add more value there as well with this topic. How not sustainable we are in the present. Are we really sustainable or are we not? There's a question there as well. So thank you, Chiranti, for bringing out that light into this topic that we didn't really think existed as well. So while thanking her, next it's time, Hiranya, to call our next speaker, Shamilka Karunanayaka. වර්තමානය කියන්නේ හරි අපූර්ව දෙයක්. වර්තමානයේ ඉඳන් අපිට පුළුවන් ආපස්සට අතීතය දිහා බලලා අපි ගත්ත වැරදි තීරණ නැත්තම් අපි ජීවිතේ හෝ මොනයම් හෝ දෙයක අපි සාර්ථක වෙච්ච තැන් දිහා බලලා වර්තමානයේ ඉඳන් අනාගතයේ අභිවෘද්ධය නැත්තම් දියුණුව දෙසා ඒ අතීතයෙන් සිදුවෙච්ච ඒ ඉගෙනීම් හරියාකාරව යොමු කරන්න. ඒකයි අද මේ වැඩසටහනේ මාතෘකාව ඉතාමත්ම කාලෝචිත අතීතයත් වර්තමානයත් අපි ශ්‍රී ලංකාවේ එක් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කිරීම සම්බන්ධයෙන්. අපි ලංකා ඉතිහාසය දිහා බලපුවාම ලංකාව ප්‍රචලිත වෙලා තිබුණේ ස්වයං පෝෂිත ආර්ථිකයක් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ජීවන රටාවක් කියන ඒ සංකල්පය මත. එතකොට ඒකයි අපි
පෙරදිග ධාන්‍යාගාරය නමිනුත් ශ්‍රී ලංකාව විරුදාවලියක් ලැබුවේ. එතකොට මේ ස්වයං පෝෂිත ආර්ථිකයත් කෘෂි කර්මාන්තයත් එක්කම මීට සමගාමීව ශ්‍රී ලංකාවේ පැවතිය අතීතයේ බොහොමයක් කර්මාන්ත. ඒ ශ්‍රී ලංකාව තුලින්ම ගොඩ නැගුණ බොහොමයක් කර්මාන්ත. එනමුත් කාලයත් එක්ක මේ කර්මාන්ත අතීතයේ දළදේශ නිෂ්පාදනයට ලොකු රුකුලක් වුණාට වර්තමාන තත්ත්වය ඉතාමත් ඛේදනීයයි. මේ කර්මාන්ත නිකන් යකඩ ගොඩක් බවට පත් වෙලා තියෙනවා. මේ ඔක්කොම නිකන් සුණු විසුණු වෙලා හරි දුක්ඛිත තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. අපි අතීතයේ දිහා බැලුවොත් අපේ අත්කම් කර්මාන්ත, සීනි කර්මාන්ත, කඩදාසි කර්මාන්තය, නැත්තම් රෙදි කර්මාන්තය මේ හැම දෙයක්ම අතීතයේ ඉතාමත් ලස්සනට ශ්‍රම බලකාය සහ ලංකාවේ තිබ්බ සම්පත් ඉතාම ලස්සනට ප්‍රයෝජනයට අරගෙන ගොඩ නැගුණු කර්මාන්ත. මම කැමති පොඩ්ඩක් මේ සීනි කර්මාන්තය ගැන කතා කරන්න. අපි බැලුවොත් උදාහරණයක් විදිහට කන්තලේ කර්මාන්ත ශාලාව සීනි කර්මාන්ත ශාලාව 1960 ගණන් වලදී පටන් ගත්තාම අක්කර 21000ක භූමි ප්‍රමාණයක් තිබ්බා මේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට. එනමුත් දැන් තත්වය දැන් කියලා බැලුවොත් ඔබට මේ රූපරාමු දිහා පොඩ්ඩක් බැලුවොත් ඔබට පේයි මේක නිකන් යකඩ ගොඩක් විතරයි. දිරපු යකඩ ගොඩක් බවට මේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පත් වෙලා තියෙනවා. ඉස්සර ඒ කාල වකවානුවේදී 9% විතර ප්‍රතිශතයක පරිභෝජනයක්, ඒ කියන්නේ නිෂ්පාදනයක් තිබ්බා වසරකට සීනි නිෂ්පාදනය. ඒ වුණාට දැන් ලංකාවේ තත්ත්වය 2019-20 මේ වකවානුවේදී 90.65ක තරම් ප්‍රතිශතයක සීනි අපිට පිට රටින් ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක ශෝකජනකයි. මොකද 4500ක තරම් සේවකයන් පිරිසක් ඒ හිටියා. ඉතාමත් ලස්සනට අපේ ලංකාවේ සීනි කර්මාන්තයට දේශගුණය හරිම ෂෝ. එතකොට අපේ පස මිතුමිත්තන්ගේ තියබ්බ ඒ අත්දැකීම දැනුම මේ හැම දෙයක්ම ලස්සනට සීනි කර්මාන්තයත් එක්ක තිබුණා. ඉතින් මං හිතන්නේ අපි අතීතයත් වර්තමානයත් එක්ක මේ සංවාදය යා කරන මේ අවස්ථාවේදී මේ දේශීය කර්මාන්තවලට අත්කර්මාන්තවලට පනපිවීමක් සිදු කරන්න පුළුවන් නම් මේක අපිට තව ජීවිතයක් නව ජීවයක් එකතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපි විදේශ විනිමය ලංකාවට ගේන එකයි විදේශ විනිමය ලංකාවෙන් එළියට යන එකයි මේ හැම දෙයක් එක්කම අපිට පිළිතුරක් ලබා ගන්නට හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. Thank you very much Shamilka. දේශීය කර්මාන්ත ගොඩනගාගෙන අපිට පුළුවන් නම් රටක් විදිහට ඉදිරියට යන්න සෙන්ඩ්‍රෝ ශ්‍රී ලංකාව තුළ තියෙන විරකියාව කියන ප්‍රශ්නෙට ලොකු විසඳුමක් ලැබෙයි කියලා මං හිතනවා. මොකද දේශීය කර්මාන්ත නගා සිටවන්න පුළුවන් නම් අපේ දේවල් අපිට රැකගෙන අපිට රැකියා නැහැ කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ. මොකද කර්මාන්තයක් ඇති වෙනවා කියන්නේ කර්මාන්ත ශාලාවක් ඇති වෙනවා කියන්නේ විශාල රැකියා ප්‍රමාණයක් එතනින් ජනනය වෙනවා. මම හිතන්නේ අපිව නරඹන තීරණ ගන්න පුළුවන් අපේ පුරවැසි පුද්ගලයින්ට අපි ආයාචනා කරමු. ශ්‍රී ලංකාවේ අපේ දේවල් රැකගෙන අපේ කර්මාන්ත නගා සිටවන්න ක්‍රියාමාර්ග අරගෙන ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත රටක් බවට පත් කරන්නට අපිට උදව් කරන්න කියලා. Sandra. Yes, Hiranya, one of the most important things that she mentioned was how the GDP is affected when these industries, when we import a lot of things that we could actually make in Sri Lanka. We have these things, but why do we import it then? There is a question of this, and this is currently being addressed in the government, but we think that this aspect can be broadened, just like Shamilka mentioned, to these various industries that she mentioned. She mentioned a lot of industries, and I'm sure that you watching there, if you are a policymaker watching Seethala Eethala, you can take a decision right now. Take a call and make that decision because it's in your hand. The power is in your hand. The power is in the people of Sri Lanka. And that being said, let's move on to the next speaker, Sidhiji Kavishma. Sidhiji, the turn is yours. අතීත ජන සමාජය තුළ පැවති අධ්‍යාත්මික දියුණුව, ශාස්ත්‍රීය බව, ඒ වගේම සහජීවනයේ වගේ දේවල් පැහැදිලිව පිළිඹු කෙරුණු කියමනක් තමයි ගමයි පන්සලයි වැවයි දාගබයි කියන කියමන. ඉතින් මෙහි වැව කියන සංකල්පයෙන් ගොඩ නැගුණු ජල කළමනාකරණය පිළිබඳව මම අද කතා කරන්නම්. පරාක්‍රම රජතුමා කියනවා අහසින් වැටෙන එක දියපොදක්වත් ප්‍රයෝජනට නොගෙන මහ මුහුදට යවන්න එපා කියලා. ඉතින් මෙසේ පවසන්නේ ඒ ජලයේ තියෙන අවශ්‍යතාවය නිසාමයි.
මෙතෙක් බිහි වූ ශිෂ්ටාචාර බිහි වෙන්නේ ජලය ආශ්‍රිතව. මොකද ඒ ජලයේ තියෙන අවශ්‍යතාවය නිසාම. ඉතින් ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තය ගැන අපිට කතා කරන්නට සිදුවන්නේ මේ නිසයි. මොකද 2500ක් තරම් අතීතයකට අවුරුදු 2500ක් තරම් අතීතයට යන්නේ අපි නොදියුණු අය සලකන යුගයකට. ඉතින් මේ කාලයේ තමයි ශ්‍රී ලංකාවේ ස්වර්ණමය යුගයක් සනිටුවන් වෙන්නේ මේ ජල තාක්ෂණයත් සමගින්. මාදුරුවයට සැතපුම් 48ක් ඉහළින් තමයි මාදුරුවේ ජලාශය පිහිටන්නේ. කැනේඩියානු ඉංජිනේරුවන් පිරිසක් ලංකාවට පැමිණෙනවා මේ මාදුරුවේ ජලාශයේ වේල්ල බැඳීමට. ඉතින් ඔවුන් සැලසුම් කරපු ආකාරයටම මෙහි අතීත අපේ ආදි මුතුන් මිත්තන් විසින් තනවලා තිබුණු වැෑකන්ද හෙවත් වැව් බැම්ම සහ සොරවුව හමු වෙනවා. ඉතින් මේන් ඔවුන් මවිතයටපත් වෙනවා. ඒ වගේම අපි කතා කරන්නේ වසප්‍රජතුමාගේ ඇලහැරෑල සතපුම් 33කට ජලය අරගෙන යනවා. ඒ වගේම දාල්සන රජතුමාගේ ජයගඟ තාක්ෂණය සතපුමකට අඟල් 6ක් බෑවුමක්. ඒ වගේම ඔවුන් රජතුමාලා පාවිච්චි කරනවා උමං තාක්ෂණය. අපි වර්තමානයේදී උමාව ජල ව්‍යාපෘතියට පාවිච්චි කරන්නේ මේ උමං තාක්ෂණය. ඉතින් මුහුදු මට්ටමේ සිට උස ආනත බෑවුම සමෝච්චකරණය වගේ දේවල් හරි සියුම් විදිහට ඔවුන් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ තරම් වූ තාක්ෂණික ඥානයක් ඔවුන්ට ලැබුණේ කොහෙන්ද කියන එක ඇත්තටම අපිට ප්‍රශ්නයක්. මොකද අපිට සිතන්නට සිදු වෙනවා අපි නවීන නූතන ලෝකයේ භාවිත කරනවා learning by doing කියලා සංකල්පයක්. ක්‍රියාවෙන් අවබෝධය. ඉතින් මේ තුලින් ඔවුන්ගේ අත්දැකීම් තුලින් මේ දේවල් ඉගෙන ගන්නට ඇති කියලා අපිට විශ්වාස කරන්න සිදු වෙනවා. ඒ වගේම අපි කතා වුණා ආහාර ස්වයං පෝෂිතභාවය පිළිබඳව. ඉතින් මේට මම දෙයක් එකතු කරන්නට කැමති. පෙරදිග ධාන්‍යාගාරයේ විරුද්ධාවලිය සමග අපිට මෙහෙවර පාඩයක් ලැබෙනවා කුඹුරෙන් බඩට කියන මෙහෙවර පාඩය. ඉතින් මේ කුඹුරෙන් බඩට කියන මෙහෙවර පාඩය දැන් වෙනස් වෙලා තියෙනවා නැවෙන් බඩට විදිහට. ඉතින් අපිට ඇයි බැරි අපි තෝරාගත් වැව් කිහිපයක් ප්‍රතිසංස්කරණය කළා නැවත අපේ ආර්ථිකය නගා සිටුවලා අපිට පෙරදිග ධාන්‍යාගාරය කියන මෙහෙවර පාඩේ නැතත් කුඹුරෙන් බඩට කියන සංකල්පයට නැවත ළඟා වෙන්න. ඒ වගේම අපි කතා කරන්න ඕනේ පරිසරයට තිබුණු සංවේදීභාවය. මොකද ආදි මුතුන් මිත්තන් මේ පරිසරයට තිබුණු සංවේදීභාවය නැත්නම් පරිසරය ගැන සැලකිල්ලක් දක්වලා තමයි ඔවුන්ගේ ජල තාක්ෂණය නිපදුවේ. අපි දකිනවා වර්තමානයේදී මහවැලි ව්‍යාපාරයේ දශක 3-4ක් යනටත් පෙර භූමි ඛාදනය වෙලා ඒ වගේ දේවල් වාර්තා වෙනවා. උමා ජල ව්‍යාපෘතිය නිසා මිනිසුන්ට බීමට ජලය නැති වෙනවා. නමුත් මේ ව්‍යාපෘතින් ඇතර මිනිසුන්ට සේවයක් කරනවා තමයි. නමුත් අතීතයේදී පිටවානකින් පිටවන ජලය නිසා භූමි ඛාදනයක් සිදු වෙනවා නම් ඔවුන් ගල් තලාවක් යොදාගත්තා. ඉතින් මේ අපේ ප්‍රෞಢ ඉතිහාසය වර්තමානයත් සමග එකට ගැටිලා එකට එකතු වෙලා අනාගතයට පියමන් කරනවා නෙවෙයිද? ඉතින් අපිට සිදු වෙනවා මේ දේවල් ඉගෙන ගන්න. E.H. කාර්නියන ඉතිහාසඥයා පවසනවා ඉතිහාසය යනු වර්තමානයේ හැදෑරීමට ඇති යතුරු කියලා. අපි ගොඩනැගිල්ලක් ගොඩනගනවා නම් ඒකේ අත්තිවාරම නැතුව අපිට ගොඩනැගිල්ල ගොඩනගන්නට බෑ. ඉතින් ඒ අත්තිවාරම ඉතිහාසය නම් අපිට වර්තමානය සහ අනාගතය තමයි ඒ ගොඩනැගෙන ටික. ඉතින් අපිට සිතන්නට යමක් තියෙනවා මේ අතීතය භාවිත කරලා අනාගතයට සාර්ථකව මුහුණ දෙන්න. ස්තුතියි. Thank you very much සිතිජි. මනුස්සයන්ගේ මූලික අවශ්‍යතාවයක් වෙන ජලය අපිට කොයිතරම්නම් වැදගත්ද කියන එක මම හිතන්නේ සැන්ඩ්‍රෝයත් දන්න. අපිට එක වේලක් බඩගින්න ඉන්න පුළුවන් වුණාට මම හිතන්නේ පොඩි වෙලාවක් ඒ කියන්නේ පැය ගාණක් අපිට වතුර නැතුව ඉන්න බෑනේ. ඒ වගේම තමයි අපේ පරිසරයට අපේ ගහකොළ වලටත් අනිවාර්යෙන් වතුර අත්‍යවශ්‍යම සාධකයක්. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ ජල සම්පත් අතින් බොහොම අනූන පරිසර පද්ධතියක් තියෙන රටක් වෙච්ච කොට අපි අපේ දේවල් රැකගෙන අපේ ජල පද්ධතිය රැකගෙන අපි ජලය අර පිරිමැස්මෙන් භාවිතා කරමු. සිංගප්පූරුවට පිටරටින් ජලය ගෙන්නන්න වුණ තත්ත්වයක් කවදාවත් ශ්‍රී ලංකාවට උදා නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒක නිසා අපි බලධාරීන්ට ආයාචනා කරමු අපේ ජල සම්පත් සංරක්ෂණය කරගෙන තවදුරටත් ඒවට යොදන ප්‍රතිපාදන වැඩි කරලා ඒ දේවල් නගා සිටවන්නට ශ්‍රී ලාංකිකයන්ට උදව් කරන්න කියලා. The irrigation system of Sri Lanka, Hiranna, is what Siddhiji spoke a lot about. The importance of it and how we really as Sri Lankans, we can question honestly, do we see the real importance of it? Do we really see its value enough to go forward and to improve these? And if not, why are we not doing it? A question that if you are responsible for these things, you can definitely look through it. Because there are so many villages, so many places around Sri Lanka that do not have a proper irrigation system and are suffering for it. And these are the repercussions
of us not looking into problems like these. And that being said, wait, think about that while we go into this short break and come back with the next 3 speakers. This is Sitala Itala. We'll be right back after a short break. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සීතල ඊතල තුලින් අතීත ශ්‍රී ලංකාව සහ වර්තමාන ශ්‍රී ලංකාව කොහොමද එකට යා කරන්නේ කියන මාතෘකාව තුලින් තමයි අද අපි කතා කරමින් හිටියේ. බලමු මිලංගිර දිනිත් සේනාරත්න මොනවද කියන්න සූදානම් වෙන්නේ කියලා. විනාඩි 3යි ප්‍රධාන කරුණු 2යි. ප්‍රථමයෙන් චිත්‍ර කලාව, දෙවනුව සටන් කලාව. ලෝක ප්‍රසාදයට ලක්වෙච්ච ලාංකීය චිත්‍ර කලාව අපි කාටවත් අලුත් දෙයක් නෙමෙයිනේ. අපි හැමෝම දන්නා ඒකේ වටිනාකම ඒ වගේම ආකර්ෂණභාවය. නමුත් ඩිජිටල් රාමුවකට අපි ඇතුළත් වෙද්දී ඩිජිටල් ලෝකයක අපි ස්ථාපිත කරාද ලාංකීය චිත්‍ර කලාව? මේ අඩුපාඩුව මම බොහොමයක්ම දැක්කේ නව සමාජවාදයත් එක්ක ගැටෙද්දී තමයි. ලාංකීය චිත්‍රකරුවන් ඒ වගේම චිත්‍ර කලාව යොමු වී සිටින්නන් දිහා බලද්දී මට හම්බුනේ ඉතාමත් සුළු පිරිසක්. මේ අතර තමයි මට හම්බෙන්නේ චමෝදි වෛද්‍යතිලක කියන නිර්මාණකාරියව. මෙතුමියගේ චිත්‍ර කිහිපයක් දෙස ඔබ දැන් දෑත් යොමු කරලා බැලුවොත් දකීවි කොච්චර ආකර්ශනීයද මේ ඩිජිටල් චිත්‍ර. Digital lokayaka, when it comes to illustrations as well as murals, we need to start establishing our local authenticity in these certain fields. මුළු ලෝකයම චිත්‍ර කලාව ඩිජිටල් රාමුවකට ගෙනෙද්දී අපේ ලාංකීය චිත්‍ර කලාව අපි ගෙනාවද ඒ තැනට. දෙවැනි කාරණාව තමයි ලාංකීය සටන් කලාව. සටන් කලාව ගැන කතා කරද්දී ඔළුවට ප්‍රධානතම එන රණශූරීන් තමයි සුමෝවරු, සැමුරයි, නින්ජලා, එහෙම නැත්නම් සමහර විට කරාටි රණශූරීන්. අමතකුණාද ලාංකීය අංගම්පොර රණශූරීන්? මම පොඩි කාලේ ඉඳන්ම සෑහෙන්න කැමැත්තෙන් හිටියා අංගම්පොර සටන් කලාව ඉගෙන ගන්න. නමුත් මට ඒ අවස්ථාව හම්බුනේ නැහැ. මොකද මට කරාටි ක්ලාස් එකකට යන එක ලේසි. කරාටි ක්ලාස් එක නිකන් අපි ඉන්න නගරේ සමීපයේම තිබ්බට අංගම්පොර සටන් කලාව ඒ තැනට ඇවිල්ලා තිබ්බද? දැන් අංගම්පොර සටන් කලාව වසර 5000කට වඩාත් ඉපැරණි සටන් කලාවක්. ඇයි මම මේ දේ කියන්නේ? රාවණ ඉතිහාසය දෙස බලද්දිත් සමහර දත්තවල සඳහන් වෙලා තියෙනවා රාවණ රජුරුවන්ද තමන්ගේ සමහර විට තමන් එක්ක ගැටුණ පුද්ගලින්ව බියපත් කරපු ඉතාමත් දක්ෂ අංගම්පොර රණශූරියෙක් බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. මීට අමතරව දැන් අපි ලංකාව ඉතිහාසය දෙස බලද්දී යටත් විජිතවාදය එනවත් සමගම තමයි අංගම්පොර සටන් කලාවට එයට හම්බෙච්ච ලොකුම ප්‍රහාරය ලක්ුණේ. ඇයි මම මේ දේ කියන්නේ? බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය දැක්කා මේක ඔවුන්ට තිබ්බ ලොකුම ගැටලුවක් ඒ වගේම බාධකයක් බව. අංගම්පොර පුහුණු වෙච්ච පුද්ගලයින් ඒ වගේම රණශූරීන් තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය බියපත් කරන්න හැකි වෙච්ච එකම සටන් කලාව. මේ හින්දාම තමයි මොවුන් ඒකට ගත්ත ප්‍රතිවිරෝධී ක්‍රියාමාර්ග තමයි අංගම්මඩු ගිනි තිබ්බා. ඊට අමතරව අංගම්පොර පුහුණු වෙච්ච පුද්ගලින්ගේ දණහිස්සට වෙඩි තිබ්බා. එතනින් එහා මේ දේ පුහුණු නොවී ඉන්න. මේ වගේ ක්‍රියාමාර්ග ගත්ත සටන් ක්‍රමයක් තමයි අපිට තියෙන්නේ. අපි ඇත්තටම we should be proud of this history, this fighting style that we have, but yet we've not given it its rightful place. 1562 මුල්ලේරියාව සටනෙහිද ජයග්‍රහණය එවකට රජ්ජුරුවෝ කෙලින්ම ඉදිරිපත් කරන්නේ අංගම්පොර රණශූරීන්ට. තව දෙයක් තමයි අපි කැමතිනේ ජැපනීස් සැමුරයි ෆිල්ම් එහෙම බලන්න. ඒවල අපි දැකලා තියෙනවා සැමුරයි වොරියර්ස්ලා අවුරුද්දකට දෙතුන් පාරක් රජ්ජුරුවන් ඉදිරියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ රණශූරභාවය ඉදිරිපත් කරනවා. ඕගොල්ලන් දැනන් හිටියද ලංකාවේද අංගම්පොර ප්‍රධාන පාසල් දෙකක් තිබ්බා. නාමිකව මාරුවල්ලිය ඒ වගේම සුදාලිය. මොවුන්ද රජ්ජුරුවන් ඉදිරිපිට වසරකට දෙතුන් පාරක් එක්කහු වෙලා මොවුන්ගේ රණශූරභාවය ඒ වගේ මොවුන්ගේ පුහුණුවීම් ඉදිරිපත් කරා. දක්ෂතාවය පෙන්නුවා. දැන් ඔයගොල්ලෝ මේ සටන් කලාව ගැන තව කරුණු කාරණා දැනගන්න කැමති නම්
අංචුල රසංග වීරසිංහ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් තියෙනවා අංගම් කියලා. පුළුවන් නම් ඒක බලන්න. අපි මම දැන් මගේ කරුණු ටික සාරාංශගත කරොත් ප්‍රථමයෙන් චිත්‍ර කලාව නව මාධ්‍ය තුල ස්ථාපිත කරන්න ලාංකිකයන් විදියට අපි පුළුවන් තරමක්ම ක්‍රියාමාර්ග ගමු. දෙවනුව අපිට ආවේනික අංගම්පුර සටන් කලාව ප්‍රවර්ධනය කරලා ඒ වගේම නැවත ස්ථාපිත කරන්නද අපි පුළුවන් විදියට පියවර ගමු. ස්තුතියි ඔබේ කාලයට. Thank you very much දිනිත්. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවව කරාටි පන්තියකට යොමු කරන්න උහුට බල කරන කාලෙට වඩා අපි අංගම්පුර සටන් කලාව හදාරන ශිල්පීන්ව ඔවුන්ව ඉදිරියට ගෙනල්ලා ඔවුන්ගේ දක්ෂතා ප්‍රගුණ කරන්න අවස්ථාව ලබා දීලා ඊට පස්සේ ඔවුන් ළඟට යොමු කරමුද ඔබේ දරුවව අංගම්පුර කලාව හදාරන්න. එතකොට අපිට පුළුවන් අපේ දේ රැක ගන්නත් ඒ වගේම අපේ දේ ජාත්‍යන්තර මට්ටමට අරන් යන්න කවදා හරි දවසක ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච අංගම්පුර සටන් කලාව ඔලිම්පික් ක්‍රීඩාවක් තරම් දියුණු වෙන තරයකට අරන් යන්න පුළුවන් නම් සීතල ඊතල අපිට ආඩම්බර වෙන්නත් පුළුවන් වෙයි. අපි ඔලිම්පික් වලට අංගම්පුර අරන් යන්නට මූලික අඩිතාලම දාන්න ක්‍රියාමාර්ග ගත්තා කියලා සෙන්ඩ්‍රෝ. හිරන්නේ අදිනිත් අපි වරන් ගියා අපේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකට මේ රාවණ රජතුමාගේ කාලෙට. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත්. ඇයි මොකද if you take King Ravana, one of the most powerful kings in Sri Lanka, a sport or a fighting style that existed during those times, something we can use even up to date. But why are we not using it? There comes the question that we want this show to represent for you to think. Is this what we should be doing? How many of your children right now know about this sport? Think on that. And while you do, we now invite the next speaker on the show, Angelo Prabhajit. Angelo, the floor is yours. Our history connects us to our heritage and culture. Our heritage and culture connects us to science. And science connects us to nature. Ladies and gentlemen, back in school, when we learnt about history, when you learned about your past, it was rather boring, wasn't it? At least for some of you. For me, it was the most boring subject until I actually started learning. When I started learning it, it became my favorite subject. And that's how I actually excelled in that subject, because it was so much fun knowing so many facts about our past. And in Sri Lanka, when you talk about Sri Lanka, with such a rich history, so many kings, so much of rich history that people from other nations come to look at. People from other nations come to look at Sri Lanka, but what most people don't know is that people from other nations, they come to research on our history. And from this, I'll take you to myths and legends. A key legend actually would be King Ravana. And regarding King Ravana, there are many European researchers, many people from all around the world that come to Sri Lanka to learn more about who this king was, what actually happened. And there is only little that we know. Let me tell you a few beliefs that revolve around King Ravana. It is believed that King Ravana created the most intellectual indoor game that is known right now as chess. And if you look into the past, the origins of chess, at least right now, if you Google it up, you'll find that there could be a connection, because there is no proper origin for chess known right now. And taking your attention to Usangoda, like you can see in this picture, it's a torched land where it's believed to have, it is believed to have been King Ravana's aeroplane base. And in this, it's people from many nations come to check on this, but this puts into question, what do we actually know? Is it all false? And if it is fabricated, this has to have started somewhere. Was it just a story? That is a good question for you to ask yourself right now. And taking this into a more recent perspective, Sigiriya, a place where they've built so many things that is not explainable actually right now by the engineers right now even. And the hydro engineering facilities, the hydro engineering knowledge that we had back then is rather the same to what we have now. So should we not look more into the past? Should we not look more into the past? Because there could be information in the past that could put us 10 years into the future right now. And as a Japanese artist said, Hajime Isayama said, nothing can surpass a human's curiosity. So that is why, ladies and gentlemen, I'm asking every single one of you,
Are you going to settle for the little that we know, or are you going to step out of the box and venture the unknown? ඔව් ඇන්ජලෝ අපිව නැවතත් රාවණ රජතුමාගේ කාලෙට ගෙනිච්ච හැබැයි මේක වෙනම පැතිකඩයක්. He spoke about King Ravana's and the origins of chess and origins of so many valuable things that we can question ourselves, are we really looking into it? And more specifically, Angelo mentioned a really valuable quote, Hirani, you must have heard. Nothing can surpass a human's curiosity. And a human's curiosity is what will be, he said, Angelo, quoting Angelo, he said, if we learn the future, if we learn the past, it can actually put us 10 years ahead in the future. So that is what the advice we can get from Angelo. And in the end, he questioned, and this is a question you can ask yourself as well. Are you going to venture into the unknown by looking into this history, this rich history that Sri Lanka has? Hirane? සැන්ඩ්‍රු රාවණාගේ කතාව ගොඩනගපු මිත්‍යාවක් වුණත් එහෙම නැත්නම් ඇත්තක් වුණත් රාවණාගේ දඩුමොනරේ තිබ්බ තාක්ෂණය අදටත් අපිට කුතුහලයක්. හැබැයි ඒක නිර්මාණය වෙච්ච මිත්‍යාවක් නම් ඒ නිර්මාණශීලී කතාව තුළ කොයිතරම් අපූර්ව නිර්මාණශීලී කතිකාවතක් ගොඩනැගුණාද කියන එකත් ඇත්තටම අපි සලකන්න ඕනේ. එතනදී ශ්‍රී ලංකාව තාක්ෂණය අතින් කොයිතරම් දියුණු වුණාද, නිර්මාණශීලීභාවය අතින් කොයිතරම් දියුණු වුණාද කියන පැතිකඩයන් දෙකම කතා කරන්න ඕනේ. එය සත්‍යයක් වුණත් මිත්‍යාවක් වුණත්. ඒ වගේමයි ශ්‍රී ලංකාව තුළ මොන වගේ තාක්ෂණයක්ද තිබ්බේ, මොන වගේ කෘෂිකර්මාන්තයක්ද, වාරි තාක්ෂණ, මේ හැම දෙයක් ගැනම කතා කරා. තව එක්කෙනෙක් ඉතුරුලා ඉන්නවා. අපි බලමු තරුෂ ෆර්නෑන්ඩෝ what he is going to tell about this topic. Thank you very much, Sandra, for having me back on the show. And I hope everyone at home is having a pleasant night and is ready for a valuable discussion on this somewhat of a controversial topic, and is somewhat what would we say is valuable to our future and to our present. So, ladies and gentlemen, I think the speakers here today put a very good foundation to our agenda. They talked about application of our technology that we had in our past. They talked about Sigiriya, they talked about the Ruwan Valley Saya, they talked about the reservoirs that we had. Yes, we clearly do need to appreciate these stuff. It's clear indication that we had a rich past. It's a clear indication that anything that was in the past, we can learn from it and we can apply it in the future or apply it in the present itself, so we can have a better future, right? So, ladies and gentlemen, let's go to something that is less spoken. Let's talk about our past that the present Sri Lankan itself overshadowed when we learn about our past, right? Ladies and gentlemen, when we talk about civilization, a certain civilization have its own values, right? It has its own value system, right? Ladies and gentlemen, this is particularly controversial, but I would say the pre-colonial era or the past Ceylon or the timeline before that, I would say we had a much progressive society then, rather the society that we have now. Why would I say that? Ladies and gentlemen, let's talk about not issues, but principles such as feminism. We see here in the present today, in the present society itself, that it's rather controversial, that it's rather it's a topic that we talk a lot about, right? There's a lot of opinions about it. And some Sri Lankans are very conservative about it, some are pretty liberal about it. But if you go to the past itself, we see, go to Sigiriya, look at the situams that we have. Women were free to wear what they ever want and there were no judgment, because we have this understanding, the men in Sri Lanka or the society were civilized enough not to judge upon that or not to create an issue on that, right? So we were progressive in that ways. Listen, if you go back to the 16th century, a priest from Europe comes into Sri Lanka and sends this letter, and I quote, "The sin of sodomy is so prevalent, it makes us afraid to live here."
Ladies and gentlemen, it says that homosexuality and those homosexuality, transsexuality was prevalent in Sri Lanka, and there was no judgment or there was no criminalization of those acts. Because, ladies and gentlemen, what Sri Lanka did was, the community itself did was, they followed their king. If the king said it was okay, they said, okay, that's our moral standard, let's follow that. Ladies and gentlemen, it was prevalent in Sri Lanka and there was no judgment. So, ladies and gentlemen, we can actually learn from it and actually apply those social values to the present itself. Look, because right now what we're having, the issue is, because when the world is actually being very progressive, what I feel is, as a society, we are going backwards. But what we can do is, look, we can look into our past and we look into our social values that we had in the past and then apply it here, right? Ladies and gentlemen, again quoting Robert Knox, he said, even the king's attendees are young boys and young men. Ladies and gentlemen, what does it say? It says that our cultural or value system didn't really discriminate on sexual orientation. Ladies and gentlemen, we had such a value system that was so liberal and that was so progressive that the Western society back then said it was not okay for them. But now what we see is the Western society actually stumble upon us and say, look, and actually forcing that society on us. Ladies and gentlemen, so it's prime time for us to actually get out of that mindset or the colonial mindset and get back to the real Sri Lanka that we had, get back to the real value system that we had. And listen, moving on from that, we see the colonization, right? We see how we had imported value system. Look into our criminal law system, right? Even though we have a penal code, we still use our old laws, right? We still use the archaic laws that we had. Look at the penal system on homosexuality. It's everyone, even the Supreme Court believes that it's pretty ambiguous and you can't enforce it, right? But then again, we still have these systems because we are still attached to those systems, right? Ladies and gentlemen, if you then move on to something like the 1970s era, right, where Sirimao Bandaranaike came in and went on to talk about went in and actually gave in the policy of a socialist economy. Then we have Jaya Jayawardena coming and saying, look, we have the free economy. So those kind of things we should discuss here and should be discussed in the discussion round, and I think it will be valuable. Ladies and gentlemen, there's something for you to think about at home, to think about our recent past as well, how we can apply it here. Thank you very much. Tarusha, thank you very much for that amazing speech. You made us look back into our culture and rethink what the effects of the foreigners were and what was our real Sri Lanka. Quoting Tarusha himself, he mentioned that we should go back to real Sri Lanka, and that real Sri Lanka, is it the one in the past, and how can we learn from it, from the past Sri Lanka, the past Ceylon, etc. So thank you, Tarusha, for mentioning those valuable points. You mentioned a lot about culture, a lot about traditions, a lot about how these contradictory topics such as the LGBTQ community and the liberalism and the liberal views, the liberal views that are surrounding it are shown. So with this in mind, I believe he mentioned that we will be talking about this more in the discussion round. We'll be moving on to the next speaker, but before that, Hiranya? අනිවාර්යයෙන්ම අපි අපේ තියෙන සමාජ වටිනාකම් වලට යොමු වෙමු තවදුරටත් අපි තියෙන පරගතිභාවය එහෙම නැත්නම් අධිරාජ්‍යවාදී සංකල්පයන්ගෙන් මිදලා අපේ තියෙන සමාජ වටිනාකම් තේරුම් අරගෙන ඒවා නූතන පරපුරට ආදර්ශ සපයන වටිනාකම් බවට පත් කරගමු කියන එක තමයි තරුෂ අතින් කියවෙන්නේ. අපි බලමු තවදුරටත් ප්‍රශ්න වටේදී ප්‍රශ්න උත්තර හමුවේ මේ තරුණයින් මොනවද කියන්නේ කියලා මේ කෙටි විරාමයෙන් අනතුරුව. අපි ඒ කෙටි විරාමෙන් පසුව නැවතත් සීතල ඊතල වෙතින්. හිරන්න මෙතන තමයි අපේ වැඩසටහනේ මත ඝට්ටනය ඇත්තම වෙන්නේ. So we believe that this discussion round මේ සංවාද වටේදී තමයි වැදගත්ම කරුණු ගැවසෙන්නේ මේ කතිකයන් අතර. So I believe Shamilka had a question. Yes, Andrew. My question goes out to Sithiji. Sithiji, කතා කරා ජල කළමනාකරණය සහ වැව් ප්‍රතිසංස්කරණය තුලින් ආර්ථික සංවර්ධනය ළඟා කරගන්න. දැන් අතීතයේ
ගමයි දාගබයි වැවයි පන්සලවේ සංකල්පය තිබ්බා. හැබැයි අපි මේ වර්තමාන ලෝකය ගැන කතා කරද්දී දේවල් හුඟක් වෙනස්. අපිට නවීන තාක්ෂණය අවශ්‍ය වෙනවා. එතකොට දැන් අපේ ලංකාවේ සහ ලෝකේ පරිභෝජනය වැඩි. තව අපි ලංකාවට විතරක් කොටු වෙන්නේ නැතුව අපි ඔබට ගිහිල්ලා ගෝලීය ආර්ථිකයත් එක්ක අපි ආනයන අපනයනය කරනවා. ඒ පැත්තෙනුත් අපි ගොඩක් දේවල් ලබා ගන්න. ඉතින් මේ හැමදේම තුලින් අපේ මේ තියෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කිරීම තුලින් පමණක්ම ආර්ථික සංවර්ධනය කරා ළඟා වෙන්න පුළුවන්ද? ඒක ඊට වඩා ඔබට යන්න පුළුවන්ද කියන එක ගැන තමයි මට ගැටලුව තියෙන්නේ. ඔව් ඇත්තටම මම කියන්නේ නෑ අපිට සම්පූර්ණ ආර්ථිකයම නගා සිටවන්න පුළුවන් කියලා වැව් ප්‍රතිසංස්කරණය තුලින් අතීතයේ පරාක්‍රම බහු රජතුමා විතරක් වැව් 165ක් කරා කියලා කියනවා. ඇත්තටම මේ නූතන ජනගහන ව්‍යාප්තියත් එක්ක අපිට ඒ වගේ දෙයක් කරන්න ඇත්තටම ප්‍රායෝගික නැහැ. නමුත් මම කිව්වේ තෝරාගත් වැව් කිහිපයක් පමණක් ප්‍රතිසංස්කරණය කරලා අර අපි ආනයන කරන අපේ සහල් අපි අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය විදිහට අපිව හැඳින්වුවා. මොකද අපිට අපේ සහල් අපිට අපනයන කරන්න පුළුවන් වුණා. අපිට ඒ තරමට ළඟා වෙන්න නොහැකි වුණා අර අපිට පුළුවන් නම් අපේ දේ අපිට සපය ගන්න අපේ ප්‍රධාන ආහාරය බත. ඉතින් අපි ඒ තත්ත්වයට ලං වෙන්න පුළුවන් නම් අර ආර්ථිකයේ යම්කිසි කොටසක් නගා සිටවන්නට පුළුවන් සහ ආර්ථිකය ගොඩනගන්නට අත්තිවාරමක් වෙයි ඒක. ඒ වගේම මතක් කරන්නට ඕනේ දීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ජාතික වගාජීවි අධිකාරියත් සමග ඒකාබද්ධ වෙලා මේ වැවයි ගමයි පන්සලයි වැව දාගැබයි කියන සංකල්පය වෙනස් කරලා තියෙනවා වැවක් සමග ගමක් විදිහට. ඉතින් ඒ වෙන්නේ ඒ අතීතයේ තිබුණු සංකල්ප අපි වර්තමානයට උචිත විදිහට හැඩගස්සලා අනාගතයට මුහුණ දෙන සූදානම් වීමක්. ඉතින් මම හිතන්නේ ඔබේ ප්‍රශ්නට පිළිතුරු ලැබෙන්නට ඇති. Who else have a question? Dinit, I believe, had a question. I did. So my question is directed towards Chiranti. Chiranti දැන් ඔය කිව්වා අපි අතීතයේ දැස්ස බලද්දී අපේ නාඩි නොමිලේ බැලුවා. අර ඒ වගේ දෙයක් is a practice like that sustainable to do something like that for free? Like can we do it in current times? ඔව් දිනිත් මම ඇත්තටම මේ නාඩි නොමිලේ බල්ල සමාජයට සුපසාධනීය උදෙසා ආයුර්වේදය කරගෙන ගියා කියන එකෙන් අදහස් කරේ ඇත්තටම ආයුර්වේදය කියන ආයුර්වේද ఔෂධ විද්‍යාව කියන දේ ඇත්තටම මේ වෘත්තියක් විදිහට ඉස්සර සැලකුවේ සමාජ සේවයක් විදිහට. අන්න ඒ දේ තමයි මම ඇත්තට මේ උදාහරණේ ගේන්න බැලුවේ. මොකද what we see now is Ayurvedic medicine has become more or less an occupation rather than something that's done as a service. දැන් ඒකට හොඳම උදාහරණේ මම ගේන්න කැමති තමයි දැන් අපි ඔය අපේ කැම්පස් වල නැත්නම් අපේ විශ්වවිද්‍යාලවල රජයේ විශ්වවිද්‍යාලවල වෙනම ආයුර්වේද රජයේ විශ්වවිද්‍යාලයක් තියෙනවා. නමුත් ඒක ඇත්තටම අපි ඉගෙන ගන්න අපි සාමාන්‍ය විද්‍යාවක් ඉගෙන ගන්න විදියට. කවදාවත් අපි ගිහිල්ලා පාරම්පරික ආයුර්වේද පවුලක් එක්ක ජීවත් වෙලා පුහුණු වෙලා ඉගෙන ගන්න කොහොමද සමාජයත් එක්කම අපි ආයුර්වේද ගෙනියන්නේ කියලා. මම කියන්නේ අපි ආයුර්වේද ඖෂධ විද්‍යාව වාණිජීකරණය කරන නැත්නම් කමර්ෂලයිසේෂන් ඒ පැත්ත ඇත්තටම අයින් කළා වාණිජීකරණය අඩු කරලා නැත්නම් සමාජ සේවයක් විදියට කරන්න පුළුවන්. නැත්නම් අපේ අනාගතයට එන ආයුර්වේද වෛද්‍යවරයන්ට ඔබ සමාජයට විශේෂ සේවාවක් කරනවා. අන්න ඒ පරමාර්ථයෙන් තමන්ගේ ක්‍රියාව දකින විදිහට පාඩමක් දෙන්න පුළුවන් නම් මානසිකත්වය හදන්න පුළුවන් නම් ඒක ඉතාම ලොකු සේවයක්. චිරන්ති ඒත් එක්ක මගේ ඔළුවට තව ආපු ගැටලුවක් තමයි දැන් හරි බටහිර බෙහෙත් ගත්තාම ඒ වගේම දැන් අපිට ආවේනික අපේ බෙහෙත් ක්‍රමය ගත්තාම දැන් අපි දන්නවා when it comes to western medicine the results are fast. ඉක්මන් සුවය ලබන්න පුළුවන් අපි බටහිර දේවල් වලට යමු වුණොත්. කොහොමද අපි මේ ගැටලුවට පිළිතුරක් සපයන්නේ? කොහොමද අපි ඒකත් එක්ක ගැටෙන්නේ? ඔව් මට තියෙන දිනිත් කියන දේ මොකද මේ ඇත්තටම අපි වේගයෙන් ගෙනියන ජීවිතේට අපිට ගොඩක් වෙලාවට පත්තු බඳින්න කසාය හදාද බොන්න වෙලාවක් නැහැ. ඒ තමයි ඒ කියන්නේ සත්‍ය ස්වභාවය. නමුත් මම දැකලා තියෙනවා දැන් අලුත් පියවරක් අරගෙන තියෙනවා විශේෂයෙන්ම රජයේ මැදිහත් වීමත් එක්ක ආයුර්වේදික් පිල්ස් නැත්නම් ආයුර්වේද පිල්ස් ටාතියක් ඒ කියන්නේ හඳුන්වලා දීලා තියෙනවා. ඒ ගුණයම තියෙන නමුත් පිල්ස් හරහා පුළුවන් විදියට තමන්ගේ තියෙන එක්කෝ තමන්ගේ තියෙන ලෙඩ රෝග සුව කරගන්න එක. ඒක එක ක්‍රමවේදයක්. නමුත් මම හිතන්නේ ඇත්තටම මේ වේගයෙන් ගෙවෙන ජීවිතයත් අපිට ගොඩක් සුබදායක දෙයක් නෙවෙයි. අපි අපේ ශරීරයට ගොඩක් සුබදායක දෙයක් නෙවෙයි. අපි ගොඩක් වෙලාවට දැන් උදාහරණයක් විදිහට මාත් එහෙමද උදේ නැගිටින්නේ 7:00ට ගෙදරින් පිටත් වෙන්න ඕන අනිවාර්යයෙන්ම උදේ 4ට නැගිටින්න ගෙදරින්. උදේ 4ට නැගිටින්නේ. එතකොට මේ පැය භාගය ඇතුළත නාලා කාලා ඔක්කොම කරනකොට ඉක්මනට කන්න පුළුවන් දෙයක් තමයි අපි ගොඩක් වෙලාවට බලන්නේ. සමහර වෙලාවට ගෙදර වෙන බත් එක්ක කන්නෙත් නැහැ. යන ගමන් කොහේරි එක්ක ෆැබ් එකේ වගේ
නවත්තලා මොනවා හරි දෙයක් අපි මිලදී ගන්නවා. ඉතින් ඒ වගේ දෙයක් කරන එකෙන් අපේ ශරීරයට ගොඩක් හානි කරයි. ඉතින් මම හිතන්නේ ඇත්තටම ආයුර්වේද ක්‍රමවේදය යම්කිසි දිගු කාලයකින් සුවයක් ලබා දෙනා වුණාට ඒ දෙයට කාලය යොමු කරන්න පුළුවන් නම් අපි වෙනුවෙම කරන ආයෝජනයක්. ඒ වගේම අපි දකිනවා පිළිකා වගේ රෝගවලට ආයුර්වේද ප්‍රතිකාර හඳුන්වලා දීලා තියෙනවා. ඒක. Actually, Chiranti, I disagree with something you said before about how you prefer to deviate from commercialization of Ayurvedic medicine and to have it more of something like a service. But with times now, I'm thinking, is this actually a feasible and practical solution? Because if you actually commercialize Ayurvedic medicine, we can have foreigners coming to Sri Lanka for Ayurvedic treatment, and we can, the country and the economy can benefit from that. So how long are we, because see all these resources, the people who give this service, their time, their effort, we need to value all of this, right? So when we think of, sometimes the word commercialization may sound, not too right, but I think all of these services, the resources that you use, the medicine, all of this, you have to attach a value to it, and I don't exactly agree with going forward as a service. Can I answer before you do, Chiranti? Yeah, great. So this is where the government can intervene. You see, we live in a country where education is free as well as medicine. Rajay Rohalakata giyot kawadaවත් අපෙන් සතභාගත ඉල්ලන්නේ නැහැ නේගොල්ලෝ. ඉතින් දැන් අපි ගත්තාම අපේ ආයුර්වේදීය බෙහෙත් ක්‍රමයක් මෙතන රජය මැදිහත් වෙලා යම් කිසි සිස්ටම් එකක් ස්ථාපිත කරොත් මම හිතනවා එහි සාර්ථකත්වයක් තියෙයි කියලා. දිනෙත් පොඩ්ඩක් මම වගේ පොඩි ප්‍රශ්නයක් අහන්නද? රජයේ රෝහලක වැඩ කරන වෛද්‍යවරයෙක් ඉන්නවද ඔයා දන්න ප්‍රයිවට් ප්‍රැක්ටිස් නොකරන? අනේ ඒ දේ තියෙනවා තරුෂ ඒක ඇත්ත. නමුත් දැන් චිරන්ති කිව්වනේ ඒක ඒ කාලේ ඉඳන්ම සේවයක් විදියට තමයි පැවතුනේ කියලා. එතකොට මං හිතන්නේ ඒගොල්ලන් ඒ දේ පුහුණු වෙන. ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරන මිනිස්සු මොනිටරි ගේන් එකක් පස්සෙම යයි කියලා මං හිතන්නේ. ඇත්ත මේ සමාජයේ ජීවත් වෙන්න නම් මේ යම් කිසි දුරකට like you need to have certain financial limits, financial standards and requirements. But I believe maybe if we like gave it some thought, we could like come up with a solution to tackle this problem. Thank you very much. That was actually a very good point you brought out. I think if I may ask a question generally, I think that's something that same example can be used for a larger scale where how do we grow as a nation while not imitating others, like Tarusha mentioned, like Sri Lanka stopped growing as their own kind where we started imitating others, right? Getting their own systems and not doing what we wanted to do. And so how do we play it from that point? How do we keep what is ours and move on from there? Sustainable development, how do we engage in sustainable development in this modern world while maintaining our economy and with all those factors? මට පොඩි දෙයක් මතක් වෙන එක කියද්දී මට මතකයි ඒක මම හිතන්නේ මම පොතක කියුවේ culture and tradition are two different things කියලා. අපිට if we can actually identify the differences between the two, if we can actually draw a line between the culture and the tradition that we had. So as a culture itself, it is believed that it should progress, that it should evolve. But tradition, the rich traditions that we have, we need to preserve. So if we think through that lines, I think we can integrate whatever system that we had in this society as well while progressing with the what you call the modern economic trends, the social trends and everything. ශ්‍රී ලංකාව කියන්නේ අපේ දේ රැකගෙන ඉදිරියට යන රටක්. අපිට අපේ කම කියන දේ අතීතේ ඉඳන් තිබ්බ රටක්. අපේ දේවල් ඉස්සරහට අරගෙන යන්න අතීතයෙන් මොන විදිහටද පාඩම් ඉගෙන ගන්න ඕනේ කියන එකයි අද අපි අපේ කතා බහ තුළ කතා කරේ. මේ කෙටි විරාමයෙන් අනතුරු අපි බලමු මේ කතිකයින් 6 දෙනාට මොන විදිහටද අවසාන නිගමනයට එන්න පුළුවන් කියලා. And after that short commercial break, we are now back at Sitala Itala, the final round, the solutions round, where the speakers will be presenting their final viewpoint, their final solutions on this topic. Starting from Chiranti.
මගේ අවසාන මතය තමයි අවුරුදු 2500කට වඩා ඉතිහාසයක් තියෙන රටක ජීවත් වෙන අපේ මුතුන් මිත්තන් අපිට දායාද කරපු දේ ආරක්ෂා කරගෙන අපේ මානසිකත්වය හදාගෙන සීමිත අවශ්‍යතාවන් තුලින් ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් නම් අපි ඇත්තටම ජනගහනයක් නැත්තම් රටක් විදිහට අපි දියුණු වෙනවා කියන දේ. මට අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ අපේ ඉතිහාසය කියලා අපේ ප්‍රෞಢ ඉතිහාසය කියලා කියන්නේ අපේ වර්තමානය සහ අනාගතය හදාරන්න තියෙන එකම යතුර නම් අපි ඒ ඔවුන් ලබාගත් අත්දැකීම් තුලින් පෝෂණය වෙලා අනාගතයට සහ වර්තමානයට සාර්ථකව මුහුණ දෙමු කියන එකයි. Angelo? My final statements would revolve around sustainable development, actually, like Chirandaki said, for us to protect what we have and move from that point. And that there is so, if you are under the impression that there is everything is known by now, it is not. There is so much that is unknown. So take it from that point and think more and go beyond. Tarasha? සැන්ඩ්‍රෝ මට අපිට බලන් ඉන්න ශ්‍රී ලාංකිකයට කියන්න තියෙන්නේ අපේ යටත් විජිතවාදී කාලේ තිබ්බ මතවාද වලින් ඉවත් වෙලා ඊට ඔබ්බෙන් බලලා අපි ඊට පොඩ්ඩක් දුරට හිතුවොත් අපේ ඉතිහාසය දිහා බලලා අපේ දැන් සමාජය ඒ දේ බලලා හරි දේ බලලා හැඩගස්වා ගන්න කියලා තමයි. දිනෙත් අවසාන වශයෙන් මට ඔයගලන්ට බෙදා ගන්න තියෙන දේ තමයි ප්‍රථමයෙන් ලෝක ප්‍රසාදයට ලක් වෙච්ච ලාංකීය චිත්‍ර කලාව ඩිජිටල් ලෝකයක ස්ථාපිත කරන්න අපි ක්‍රියාමාර්ග ගන්න පටන් ගමු. අවසාන වශයෙන් අපිට ආවේනික අංගම්පුර කලාව නැවත ප්‍රවර්ධනය කරලා ලංකාවේ පුළුවන් නම් ස්ථාපිත කරන්න. මොකද මෙහි අඩංගු ආත්ම ආරක්ෂාව ඒ වගේම මොවුන් භාවනාවට දෙන තැන මං හිතනවා ඉතාමත් කාලීන පිළිතුරක් බොහොම ප්‍රශ්න විසඳන්න. ස්තුතියි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි ලංකාවේ අතීතයත් වර්තමානයත් එකතු කරන මේ සන්ධිස්ථානය ගැන කතා කරද්දී දැන් මම කතා කරේ ගොඩක් දේශීය කර්මාන්ත ලංකාවේ තිබ්බ දේවල් වලට යලි පණ ගැන්වීමේ ක්‍රියාවලියක් ගැන මං හිතන්නේ අපි මූලික මූලාරම්භයෙන්ම පටන් ගන්න ඕනේ කියලා. We don't have to start from scratch because we have the resources, we have the things, we have people with expertise, we have the knowledge, and we just need to energize this process. And those would be my final words. විජය රජුරුවන්ගේ ලංකාගමනයත් එක්ක ශ්‍රී ලංකාව තඹපාණ්ඩිය කියන නමින් හැදෙනවා. එතනින් පස්සේ සීලෑන්ඩ් සිලෝන් විවිධ නම් වලින් හඳුන්වගෙන ඇවිල්ලා අද අපි ශ්‍රී ලංකා කියන නමින් අපේ රට හඳුන්වනවා. ඒත් සෙන්ඩ්‍රෝ මගේ සීයාගේ රචනාව ලියන්නේත් මගේ අපච්චිගේ රචනාව ලියන්නේත් මම මගේ රචනාව ලියන්නේත් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලා. අදටත් අපි ඉන්දියන් සාගරයට උපමාව යොදලා ශ්‍රී ලංකාව ගැන කතා කරනවා. ඒත් අපිට පුළුවන් නම් අපි ශ්‍රී ලාංකීය සාගරයේ මුතු වැටේ බවට පත් වෙලා තියෙන කියලා මගෙන් පස්සේ එන අපේ දරුවන්ට රචනාව ලියන්නට හුරු කරවන්නට මං හිතන්නේ අපිට රටක් විදිහට ජාත්‍යන්තරයේ බබලන නාමයක් දිනා ගන්න පුළුවන් වෙයි. අද අපි කතා කරේ අතීතයේදී පාඩම් ඉගෙනගෙන ඒ අතීතයේ පාඩම් වලින් අනාගතයේ ගොඩනගා ගන්නට පුළුවන් කොහොමද කියන දේ ගැන කතා කරන්න. අද මේ තරුණයින් 6 දෙනා බොහොම අපූර්වට ඔවුන්ගේ මත ඉදිරිපත් කරා. අපි අතීතයේ අර පාඩමෙන් අනාගතයේ මේ පාඩම ගොඩනගා ගමු කියලා. ඉතින් සෙන්ඩ්‍රෝ මං හිතන්නේ අපි බොහොම සාර්ථක විදිහට සීතල ඉතල ඉවර කරන්නේ. නිවසේ ඉඳන් අපිව නරඹන ඔබට ඔබේ අතීතයෙන් ඔබේ ආච්චිගේ සීයාගේ අතීතයෙන් ගන්න පුළුවන් පාඩම අරගෙන ඔබේ ජීවිතය හැඩගස්සා ගන්න, වර්ණ ගන්ව ගන්න. When you made a mistake in your past and you corrected it, you knew that you had something to learn from it, didn't you? Just like that, when the past comes into marriage with the present, it creates a beautiful future for Sri Lanka as well. This is Sitala Itala wrapping up with another episode. See you next week.